කොහොමද සුබ දවසක් සියලු දෙනාට. ඔන්න අදත් අපි ආවා 11 ශ්‍රේණියේ ළමා ගෞමේ මූලික පතුරුම ආශ්‍රයෙන් අපි නිර්මාණය කරන ළමා ගෞමේ පතුරුම සකස් කරගන්න. අද තියෙන්නේ දරුවනේ අපිට තුන්වෙනි පාඩමනේ. තුන්වෙනි පාඩමේදී අපි පොඩ්ඩක් මතක් කරමු පළවෙනි පාඩමේදී මොකද කරේ කියලා. මේ තියෙන්නේ අපි දෙවෙනි දවසේදී දෙවෙනි ලෙසන් එකේදී අපි ඉගෙන ගත්තු ළමා ගෞමේ ඉදිරිපස මූලික පතුරුම. මෙතන තියෙනවා ළමා ගෞමේ පිටුපස මූලික පතුරුම. මේ පතුරුම ආශ්‍රය කරගෙන අපිට ඕනේ වෙනවා ළමා ගෞමේ පතුරුම සකස් කරගන්න. මේ මූලික පතුරුම ආශ්‍රය කරගෙන තමයි අපි පන්න ගොඩ නගා ගන්න. දැන් අපි ළමා ගෞමේ පන්නේට අදාළ වෙන ආකාරයට මේ ඉදිරිපස සහ පිටුපස පන්න දෙකට අවශ්‍ය වෙන ආකාරයට මේක වෙනස් කරගන්න අවශ්‍යයි. පොඩි වෙනස්කම් ටිකක් තමයි දරුවනේ කරන්න තියෙන්නේ. හරිම ලේසි. මේක තමයි අපි අඳගත්ත මූලික පතුරුම. මේකේ වට කපා ගන්න අවශ්‍යයි. මේකේ වට කපා ගන්න අවශ්‍යයි අපිට. මේ වටේට කොම වටේ අපි අංශය අත්කට අංශය ඉන ඊට පස්සේ පෙර මැද ඊළඟට කරවට උරහිස ඔය වටේ අපි කපා ගන්නවා. ඊට පස්සේ කපාගෙන ඒක නැවත පොලේක ඇඳ ගන්නවා මේ ආකාරයට. මේ බලන්න මේ අපි ඒක මූලික පතුරුම අපි ඇඳගෙන තියෙනවා. ඊට පස්සේ අපි වෙනස්කම් ටික කරගමු. ඉදිරිපස පතුරුමේ අපිට තියෙනවා මේ උරහිස් රේඛාව. මෙතන තියෙන උරහිස් රේඛාව. උරහිස් රේඛාවේ ඇතුළට අපි සෙන්ටිමීටර් 2ක් ලකුණු කරගන්නවා. මේ තියෙන්නේ පරණ උරහිස, මේ අලුත් උරහිස. මේ දෙකක් උරහිස පැත්තට පල්ලෙහාට අපි සෙන්ටිමීටර් 2ක් ලකුණු කරගෙන තමයි මේ ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ අපි කර ගැඹුරේ ඉඳලා සෙන්ටිමීටර් 3.5ක් පල්ලෙහාට මැන ගන්නවා. මේ සෙන්ටිමීටර් 3.5ක් පල්ලෙහාට මැනගෙන අලුත් කරවට අපි ඇඳ ගන්නවා. මේ තියෙන්නේ අලුත් කරවට. දැන් ඔන්න කර ටිකක් ලොකු වුණා. මේ කලින් එකේ කර පොඩි. මෙතන කර කුඩාවට පේනවා. දැන් අලුතින් අපි හරිගස්සේ ගත්ත කරේ කර ටිකක් ගැඹුරු වෙලා තියෙනවා. මේ පැත්තේ උරහිස අඩු වෙලා කර ගැඹුරු වෙලා තියෙනවා. මේ තියෙන නව ඇඳුමේ නව පන්නේ ගොඩ නගා ගන්න එකේ අපිට තියෙන කරේ ප්‍රමාණය. ඔන්න ටිකක් ලොකු තවත් ඕනනම් අපිට ලොකු කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට මතක තියාගන්න ලේසි. මේ මිමි ටික මතක තියාගන්න. අපි වෙනස් කරගත්ත පතුර මේ උරහිසේ ඉඳලා අපි සෙන්ටිමීටර් 2ක් ඇතුළට ලකුණු කරා. කර ගැඹුරේ ඉඳලා ඉදිරිපසට සෙන්ටිමීටර් 3.5ක් ලකුණු කරගත්තා. ඔන්න එතන ඒ ටික වෙනස් කරගත්තා. ඔන්න කර වෙනස් කර ගැනීමේ මිනුම් ටික තමයි ඔය. ඊට පස්සේ දරුවනේ මේ අත්කට අපිට වෙනස් කරගන්න ඕනේ. මුලින් අපි කරන්නේ මේ අත්කටේ ඉඳලා පල්ලෙහාට මේ අංශයේ පැත්තට සෙන්ටිමීටර් 1ක් ලකුණු කරනවා. දැන් සෙන්ටිමීටර් 1ක් මේ ලකුණු කරලා තියෙන්නේ. මේ තියෙන එකක් ලකුණු කරලා පල්ලෙහාට මෙතන මේ එකක් ලකුණු කරා. ඒ එක ලකුණු කරලා ඉවර වෙලා නැව අත්කට අපි ඇඳ ගන්නවා. මේ එතකොට ටිකක් අත්කට පාත් වෙනවා. මේ අත්කට තව ටිකක් කොහොම පාත් වෙලා එනවා. මේ තියෙන්නේ ඒ අත්කට. ඊට පස්සේ ආපහු එළියට සෙන්ටිමීටර් 1ක් ගන්නවා. මේ එළියට අරගෙන තියෙන සෙන්ටිමීටර් 1. එකක් සෙන්ටිමීටර් එළියට අර ගන්නවා ඉදිරියට. එතකොට දැන් අත්කට ටිකක් පල්ලෙහාට ලොකු වෙලා ඉස්සරහ එළියටත් අරන් තියනවා. දැන් ටිකක් ලොකුයි ඇඳුම. තිබ්බට වඩා නිකන් සෙන්ටිමීටර් 1 පල්ලකින් වැඩි වෙලා තියෙනවා. ඔන්න දැන් දෙවෙනි එක. එතකොට දෙවෙනි එක ඕගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් ඕගොල්ලන්ගේ අත්කටෙන් පල්ලෙහාට ගත්ත සෙන්ටිමීටර් 1ක් එළියට ගත්ත සෙන්ටිමීටර් 1ක්. ඔන්න එතකොට නව අත්කට ඇඳගත්තා. ඊට පස්සේ එතන ඉඳලා අපි ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ඉදිරිපස පෙර මැද නැම්මෙන් පල්ලෙහාට ගන්නවා සෙන්ටිමීටර් 1ක්. මේ තියෙන්නේ මේ පෙර මැද නැම්මෙන් සෙන්ටිමීටර් 1ක් පල්ලෙහාට මැනගත්තා. මේ තියෙන සෙන්ටිමීටර් 1ක් පල්ලෙහාට මැනගෙන. ඊට පස්සේ මේ සෙන්ටිමීටර් 1ක් මැනගත් එක අපි මෙතනින් මේ අංශ රේඛාවේ ඉඳලා පල්ලෙහාට අර ඉස්සෙල්ලා අත්කට ලොකු කරගත්ත එකේ ඉඳලා පල්ලෙහාට අපි මේ සෙන්ටිමීටර් 1 කඩිරකින් මේ විදියට ඇඳගෙන යනවා. මේ කලින් තිබ්බ අංශ රේඛාවට සමාන්තරව. ඒ ඇඳගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒක යා කරගන්නවා මේ ආකාරයට අර පල්ලෙහාට ඉන පාත් කරගත්ත තැනට. පෙරමැද නැම්ම කියන එකේ අපි පල්ලෙහාට ඇඳගත්තා තව සෙන්ටිමීටර් 1ක් එළියට ගත්තා. එතෙන්ට යා කරගන්නවා. මේ තියෙන්නේ එතකොට ඒ විදිහට වෙනස් කරගත්ත ඉදිරිපස පතුරම. මෙතන එතකොට මේක වෙනස් වෙන්නේ නැහැ දරුවනි. මේ තියෙන ආර උස ඒවා මොනවත් වෙනස් වෙන්නේ නැහැ. ඒවා ඒ විදිහටමයි. මේ දෙක මෙතන මේ කරයි ඊළඟට අත්කටයි මෙතන උසයි විතරයි වෙනස් වෙන්නේ. මේ මිමි ටික පොඩ්ඩක් නැවත මේ වීඩියෝ එක නවත්ත බලලා ඔයගොල්ලෝ කොහොමද වෙනස් කරගත්තේ කියලා ඇඳ ගන්න. දරුවනේ බලන්න දැන් මේ තියෙන්නේ අපි ඒ ඇඳගත්තු මූලික පතුරමේ ඉදිරිපස කොටස.
පතුරමේ ඉදිරිපස කොටස අපි දුඹුරු කඩදාසියක ඇඳගෙන තියෙන නැත්නම් බ්‍රවුන් පේපර් කඩදාසියක කොලයක ඇඳගෙන තියෙනවා. දැන් ඔයාලා සාමාන්‍යයෙන් අදිනකොට මේ බ්‍රවුන් පේපර් කොළ අරන් ඇඳට කමක් නැහැ. ඒවා තමයි අපිට සාමාන්‍යයෙන් අදින්න නියමිත කඩදාසි වර්ගය. මම ලේසියට මේ A4 කොළවල ඇඳයි. ඔයාලටත් A4 කොළවල ලේසි නම් ඇඳට කමක් නැහැ. නමුත් අපිට භාවිතා කරන්න තියෙන්නේ බ්‍රවුන් පේපර් කඩදාසි. ඒකේ දිලිසෙන පැත්ත නෙවෙයි, දිලිසෙන්නේ නැති ඉරි දික් අතට අරගෙන තමයි අපි මේ පතුරුම් නිර්මාණය කරන්න අරගන්න ඕනේ. මේ තියෙන්නේ දැන් අපි නව පන්නේ ගොඩනගා ගන්න සකස් කරගත්තු මේ පතුරම. ඊළඟට අපි බලමු පිටිපස කොහොමද සකස් කරගන්නේ කියලා, වෙනස් කරගන්නේ. මේ තමයි අපේ මූලික පතුරම. ඒ මූලික පතුරම තියලා මම නැවත ඇඳගෙන තියෙනවා මෙතන බ්‍රවුන් මේ A4 කඩදාසියක ඒ පතුරම. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක වෙනස් කරගන්නේ. එතකොට ඉදිරිපස අපි සෙන්ටිමීටර් 2ක් උරහිසෙන් පල්ලෙහාට ගත්තා වගේ හිම දරුවනේ පිටුපසත් උරහිස දිගේ සෙන්ටිමීටර් 2ක් පල්ලෙහාට අපි ලකුණු කරගන්නවා. මේ තියෙන්නේ පරණි උරහිස. මෙන්න පල්ලෙහාට 2ක් ගත්තා. මේ කඩිරෙන් ඇඳලා තියෙන්නේ මේ අලුත් උරහිස. එතකොට පිටිපස්සේ කරේ පල්ලෙහාට පාත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ තියෙන ගානම තියලා අපිට තියෙන්නේ කර ගැඹුර පාත් කරන්නේ නැතුව කර පළල විතරයි වැඩි කරන් තියෙන්නේ. මේ තියෙන කඩිරක් ඇඳලා පැරණි කරට යා කර ගන්නවා. කර ගැඹුරටම යා කරගෙන තියෙනවා. පැරණි කරේ කර ගැඹුරටම යා කරනවා. පල්ලෙහාට ගන්නෙ නෑ පිටිපස්සේ. ඒක මතක තියාගන්න. අත්කට කලින් එක වගේමයි. පැරණි අත්කටෙන් පල්ලෙහාට සෙන්ටිමීටර 1ක් ගත්තා. මේ තියෙන්නේ සෙන්ටිමීටර 1ක් ගත්තා. එළියට තව සෙන්ටිමීටරයක් ගත්තා. ඊට පස්සේ පැරණි අංශයට සමාන්තරව කඩිරක් ගැහුවා පල්ලෙහාට. ඒක යා කරනවා ඉන රේඛාවට. මේ පල්ලෙහාට මෙහෙම පාත් කිරීමක් කරන්නේ නෑ. ඉදිරිපස්සේ එක වගේ ඉදිරිපස්සේ පෙර මැද නැම්මෙන් පල්ලෙහාට සෙන්ටිමීටර 1ක් මෙහෙම ගත්තානේ. මේක එහෙම නැහැ. මෙතන විවරේ තියෙන්නේ. පිටිපස්සට විවරේ එන්නේ ඇඳුමේ. මේ තියෙන විවරය. එතකොට එතනදී පිටිපස්ස පළුවෙන් පල්ලෙහාට පාත් කිරීමක් වෙන්නේ නැහැ. මේ රේඛාව ඉන්නට යා කරා ඉච්චරයි කරන්න තියෙන්නේ. මේ වෙනස්කම් ටික ඕගොල්ලෝ මතක තියාගන්න. මෙන්න ඊට පස්සේ අපි තියෙනවා සකස් කරගත්තු බ්‍රවුන් පේපර් කොලේ ඇඳගත්තු අපේ නව පන්නේට හදාගත්තු මූලික පතුරම. ඔයාලත් බ්‍රවුන් පේපර් කොළ අරගෙන මේ විදිහට මේ පතුරම නිර්මාණය කරගන්න. මේ බ්‍රවුන් පේපර් කොළේ තියලා තමයි අපි ඇඳුමේ කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේකට මැහුම් වාසිත් තියන්න. මැහුම් වාසි කොච්චරද තියෙන්නේ කියලා ඔයගොල්ලෝ පොඩ්ඩක් පොත අරගෙනත් බලන්න. බලලා ලෑස්ති වෙමු අපි කොහොමද මැහුම් වාසි තියන්නේ කියලා ඉගෙන ගන්න. ඊට පස්සේ අපිට තියෙන පුතේ අත කොහොමද නිර්මාණය කරන්න කියලා ඕගොල්ලන් ඊළඟට සූදානම් වෙමු අත නිර්මාණය කර ගැනීමට. දැන් අපි අතේ පතුරම සකස් කරගමු. මේ තමයි මූලික පතුරම. අපි එදා ඇඳගත්තු මූලික පතුරම තමයි මේ තියෙන්නේ. අපි මේ පතුරම ආශ්‍රයෙන් නව පතුරම ගොඩනගා ගන්න ලෑස්ති වෙමු. මේ පතුරම තියලා නැවත මම පොලේක පතුරම ඇඳගෙන තියෙනවා. එතෙන්දි කරගන්න තියෙන වෙනස්කම් දෙකයි තියෙන්නේ විශේෂයෙන්ම. මේ අතේ තිබ්බ වාටි අත අග ඉඳලා අපි සෙන්ටිමීටර 1.5ක් ඉහළට ලකුණු කරනවා දෙපැත්තෙම. මේ තියෙන 1.5ක් ලකුණු කරලා ඉරක් ගහ ගන්නවා රේඛාවක්. ඊට පස්සේ ඒ රේඛාව අපි මේ විදිහට ඇඳ ගන්නවා. ඒ රේඛාව දිගේ තව සෙන්ටිමීටර 1ක් එළියට ලකුණු කර ගන්නවා. දෙපැත්තටම සෙන්ටිමීටර 1 එළියට ලකුණු කර ගන්නවා. ඒ ලකුණු කරගත්ත ස්ථානයේ ඉඳලා ඉහළට ඒ කියන්නේ අත පළල කියන තැනට නැත්නම් අංශයේ ඉහළ කෙළවර දක්වා ඒ ඉර අපි අරගෙන යනවා ওই විදිහට. දෙකයි වෙනස් කරගත්තේ. මොකද්ද වෙනස් කරගත්තේ? අතේ ඉඳලා අගේ ඉඳලා ඉහළට ගත්ත සෙන්ටිමීටර 1.5ක් දෙපැත්තෙම එතන රේඛාවක් ඇඳගත්තා. ඒ රේඛාවෙන් එළියට සෙන්ටිමීටර 1ක් ලකුණු කරා දෙපැත්තෙම. ඒක ඉහළට අපි අරගෙන ගියා අත් පළල දක්වා. නැත්නම් අංශය දක්වා ඉහළට අපි අරගෙන ගියා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ අත් වර්ග දෙකක් අපි හරි ගස්සනවා. එකක් ඉහළට සහ පහළට රැලි සහිත අත. අනිත් එක තමයි ඉහළට පමණක් රැලි සහිත අත. පළවෙනියටම අපි හරි ගස්සන්නේ ඉහළටයි පහළටයි දෙකටම තියෙන රැලි සහිත අත. එතකොට අපි මේක පතුරම සමාන කොටස් 4කට කපා ගන්නවා. මේ තියෙන කතුර දාලා සමාන කොටස් 4කට මේ රේඛාව දිගේ අත අග නව රේඛාවක් අපි ඇඳ ගන්නවනේ මෙතන. ඒ නව රේඛාව දිගේ අපි සමාන කොටස් 4කට බෙදා ගන්න. බෙදාගෙන මැද රේඛාව මේ විදිහට ඇඳගෙන සමාන කොටස් වලට බෙදෙන රේඛාවත් ওই විදිහට ඇඳ ගන්න. ඊට පස්සේ කතුර අරගෙන මේ කොටස් 4ම සමාන කොටස් වලට කපා ගන්න. මුලින්ම ඊට පස්සේ අංක 1 2 3 කියලා දාගන්න වෙනවා කපන්න කලින් මුලින්ම.
නැත්නම් අපිට මේ කෑලි ටික වෙනස්ව අපිට දකින්න සිද්ධ වෙයි. ඒක නිසා කෑලි ටිකට 1 2 3 4 කියලා දාගන්න. ඊට පස්සේ මේ අත්වට කපා ගන්න. මේ අත්වට මේ ආකාරයට කපා ගන්න අතේ වටේ. මේ හැඩයට කපා ගන්න. යඳගත්ත. මූලික අතේ හැඩයට. ඊට පස්සේ මේ කොටස් ටික සම්පූර්ණයෙන්ම වෙන් වෙන්න කපා ගන්න. කපාගෙන නව කොලයක් අරගෙන නැවත අලුතින් කොලයක් අරගෙන සරල රේඛාවක් ඇඳ ගන්න. සරල රේඛාවක් මෙහෙම ඇඳගෙන ඊට පස්සේ මැදිනුත් රේඛාවක් මේ විදිහට ඇඳ ගන්න. මැදිනුත් රේඛාවක් ඇඳගෙන මේ රේඛාවේ දෙපැත්තට මේ අපි කපාගත් ඒවා පිළිවෙලින් තියාගමු. ඉස්සෙල්ලම දෙවෙනි එක අරගන්න. මැද රේඛාවේ ඉඳලා අපි පළල වැඩි කරගන්නේ සෙන්ටිමීටර් 4ක් නා. අපිට ඕන ගානක් ගන්න පුළුවන් 4ක් 3.5ක් 4.5ක් අපි මෙතන අරන් තියෙන්නේ 4යි. එතකොට මේ 4ක් ගත්තාම මේ සම්පූර්ණ මේ දෙක අතර පරතරේ උඩටයි යටටයි දෙකටම සෙන්ටිමීටර් 4ක් වෙන්න තියලා ඉවර වෙලා මේ කොටස් දෙක අලව ගන්නවා. මේ පරතරේ මේ මැද රේඛාව ඉඳලා දෙපසට මේ පැත්තට 2යි මේ පැත්තට 2යි. එතකොට ඔක්කොම 4යි. පළල එතකොට එනවා එක පැත්තකට 4ක්. පරතරේ. මේ තියෙන්නේ 4. මේ 4 දෙපැත්තට එන. මෙතනත් 4යි. සෙන්ටිමීටර්. මෙතනත් 4යි දෙපැත්තට. මේ විදිහට අපි දෙපැත්තට සෙන්ටිමීටර් 4 තියලා මේ කොටස් ටික මේ රේඛාවට හේතු කරලා අතාග හේතු කරලා මේ පල්ලෙහා ඇඳගත්ත සරල රේඛාවට හේතු කරලා මේ විදිහට ඇඳ ගන්න. ඒ ඇඳගෙන ඉවර වෙලා ඊට පස්සේ අපිට තියෙන්නේ මේක මේ විදිහට ඇඳගත්තට පස්සේ මේ අතේ තියෙන මේ අග තියෙන අත් වටය මේ අත් වටය මේක සම්පූර්ණයෙන් යා කර ගන්නවා යටට. මේ විදිහට මේ තුඩට මේ තුඩ යා කරනවා. ඊට පස්සේ මෙතන අත මුදුන මැද ඊට පස්සේ එතන ඉඳලා ඊළඟ ඉහළ මුදුනේ ඉඳලා ඊළඟ මුදුනට මේ විදිහට මේ මුදුන් ටික සේරම තනි රේඛාවකින් යා කරගන්න. මේක හැඩ කරලා මේ අංශ රේඛාව. මෙතන දැන් අපි අලුතින් ගත්ත අංශ රේඛාවට තමයි ඇඳ ගන්න ඕනේ. මේ අංශ රේඛාව. මේ රේඛාවත් යටින් ඕගොල්ලෝ පොඩ්ඩක් හැඩ කරලා තනියරට ගන්න නැතුවම හැඩ වෙන විදිහට ඇඳ ගන්න. ඊට පස්සේ මේක තමයි එතකොට අපිට ඉහළටයි පහළටයි රැලි සහිත අත. එතකොට මේ අත අපිට ගවුමට දැම්මහම මේ පැත්තෙනුත් බෝරිච්චි තියෙනවා. එහෙම ඉහළටත් රැලි තියෙනවානේ. ඊට පස්සේ මේකේ මේ වටේටත් රැලි දාන්න අපිට පුළුවන්. ගවුමට ඉහළටයි පහළටයි දෙකටම රැලි සහිත ලස්සන බෝරිච්චි අතක් අපිට දාගන්න පුළුවන් වෙනවා. මේ අත නිර්මාණය කර ගැනීම. ඊළඟට දරුවනේ අපිට තියෙන්නේ ඉහළට පමණක් රැලි සහිත අත. එතනදිත් අපි කරන්නේ අර විදිහටම සෙන්ටිමීටර 1.5ක් ඉහළට දෙපැත්තෙම ලකුණු කරගත්තා. එළියට සෙන්ටිමීටර 1ක් ලකුණු කරගත්තා. නව අංශ රේඛා දෙක අඳ ගන්නවා. එතනදි කරන්න තියෙන පොඩි වෙනසයි අර කලින් වගේ කෑලි 4ම කපන්නේ 1 2 3 කියලා දාගත්තා. වට කපා ගත්තා. ඊට පස්සේ මේ කතුර අරගෙන අපි ඉහළ ඉඳලා අත මේ මෙතන තියෙන්නේ අපේ අත් කටේ ඉඳලා අත අග දක්වා කපාගෙන ඇවිල්ලා මේ පොඩි ප්‍රමාණයක් තියලා දශමයක් දෙකක් තියලා අපි කැපිල්ල නවත්තන්න ඕනේ. මේ කෑලි ටික වෙන් නොවෙන්න කපන්න ඕනේ. මේ තියෙන්නේ වෙන් නොවෙන්න කපලා. ඊට පස්සේ රේඛාවක් ඇඳගෙන අර කලින් වගේ මෙහෙම සරල රේඛාවක් ඇඳන් මැද රේඛාවකුත් ඇඳගෙන ඒ දෙපසට අපි මෙතන තියලා තියෙනවා සෙන්ටිමීටර 3ක්. ඉහළට පමණයි. සෙන්ටිමීටර 3 තියලා එතනදිත් මුදුන් රේඛාව මේ විදිහට යා කරගෙන තියෙනවා. මේ අතර පරතරය 3යි. ඊට පස්සේ මේක වක්‍රාකාර වෙන්නේ මේ වක්‍රාකාර වෙන්නේ මෙහෙම. කෙලින් එන්නේ නැහැ. ඒ වක්‍රාකාර වෙන්නේ මේ විදිහටම අපි මහුම් වාසි තියලා පස්සේ කපා ගන්නවා. ඔය විදිහට ඕගොල්ලන් සම්පූර්ණයෙන් මේක හදා ගන්න. දැන් මම හිතන්නේ ඔයාලට තේරෙනවා ඇති මේක කරගන්න ආකාරය. නැවත නැවත වීඩියෝ එක නවත්ත බලන්න. නවත්ත බලලා මේ පතුරුන් ටික සකස් කරගන්න. එතකොට ඉහළට පමණක් රැලි කරපු අතේ තියෙන්නේ මේ ඉහළ කෑල්ලට විතරයි රැලි තියෙන්නේ. මෙහෙවට රැලි මොනවත් නැහැ. මේ ඉහළ කොටසට විතර රැලි දාලා අපිට හරි ගස්ස ගන්න පුළුවන් පොඩිච්චිය. එතකොට මේ විදිහට ඔයගොල්ලෝ අත් දෙක සූදානම් කරගන්න. ඊට පස්සේ අපි මහුම් වාසි තියන්නේ කොහොමද කියලා බලමු. මහුම් වාසි අත් කරටයි අත් කටයි ඉනටයි සෙන්ටිමීටර 1යි. අපිට ඕනම් පතුරුම වටේට මැනලා තියන්නත් පුළුවන් මහුම් වාසි ටික. කරටයි අත් කටයි ඉනයි සෙන්ටිමීටර 1යි.
උරහිසටයි අංශයටයි සෙන්ටිමීටර 1.5යි. පිටුපස විවරයට තියෙනවා ගවුමේ විවරයට 4.5ක්. අත්කට අත අග සෙන්ටිමීටර 1යි. ඊළඟට සායට තියෙනවා සෙන්ටිමීටර සාය පළල සාය වාටියට අපි ගවුමේ සාය මහනවනේ එතනදී සෙන්ටිමීටර 3ක් විතර මහුම් වාසිය තියන්න ඕනේ. සායට ගන්න ප්‍රමාණය ඕගොල්ලන්ගේ පොතේ ඇති. කොච්චර ප්‍රමාණයේ සායේ රැලි කරන්න ගන්නවද කියලා එතන තියෙනවා සෙන්ටිමීටර මීටර් 1යි සෙන්ටිමීටර 31ක් පළල ප්‍රමාණයක් තමයි ගන්න කියන්නේ. මීටර් 1යි සෙන්ටිමීටර 32ක් පළල. ගොඩක් හැඩයි දරුවනේ සම්පූර්ණ රෙද්දම ගත්තොත්. එහෙම කපන්න නැතුව සම්පූර්ණම රෙද්ද රැලි කරලා සායට ගන්න පුළුවන් නම් මේ ප්‍රමාණය මනින්න නැතුව ගවම ගොඩක් හැඩට තියෙයි. ඒක හින්දා ඔයාලා මේ ප්‍රමාණය සාහේ කොටසේ ඉන ප්‍රමාණය මනින්න යන්න ඕනේ නැහැ. කොච්චරද කියලා ඔයාලා තියෙන රෙද්දේ ප්‍රමාණයම දෙකට නමලා අරගෙන මැනලා ගන්න සම්පූර්ණ පල්ලම අරගෙන එතකොට මීටර් 2ක වගේ ප්‍රමාණයක් ඒ සායේ කූඩුවට ඒක අරගෙන ඉවලා මහන්න ගන්න. වාටියට තියන්න ඕනේ සෙන්ටිමීටර වාටියට සෙන්ටිමීටර 3ක් තිබ්බහම ඇති මේ පළල වාටි පළලයි. ඉතින් මේ ආකාරයට ගවුම මහන්න ඊළඟ පාඩමේදී අපි සූදානම් වෙමු රෙදිත් අරගෙන. ඔයාලා මේ ඇතුළට මැහුම් වාසි තියන්න. බ්‍රවුන් පේපර් කොළවල කපලා මේ විදිහට අත සකස් කරගෙන මැහුම් වාසි තියලා රෙදිත් අරගෙන ඊළඟ දවසේ මහන පාඩමට සූදානම් වෙමු. එතකන් ඔබ සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. සියලු දෙනාටම සුබ දවසක් වේවා.